පිංහතුනේ අපි චුට්ටක් අද මේ බණහන එකේ වටිනාකම අපි කොහොමද අපේ ජීවිතයේ ධර්ම ශ්‍රවණයට පුරුද්දක් කරගන්න. මේ බණ ඇසීම තුළ කොයි තරම් අපේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්ද. ඒ වගේ කාරණා ටිකක් අපි ධර්ම දේශනාවේදී තේරුම් ගන්න උත්සාහයක් ගමු. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා සාමාන්‍ය රජෙක් රටක් ආරක්ෂා කරගන්න කල්පනා කරන රජෙක් ඒ රටේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂිත උපක්‍රම ගොඩක් යොදනවා. මේක තියෙන අංගුත්තර නිකායේ නගර සූත්‍රය කියලා දේශනාවක්. සාමාන්‍යයෙන් ඒ කාලේ දැන් ඉන්දියාව තිබුණේ වෙන වෙනම 12 මහා ජනපද හැටියට. අංග, මගධ, කසී, කෝසල, වජ්ජි, මල්ල ඔය වගේ වෙන වෙනම දේශ සීමාවලින් වෙන් කරගත්ත 12 මහා ජනපද හැටියට තමයි පාලනය වුණේ. ඒ නිසා නිතර යම් යම් බල සම්පන්න රජවරු සේනා අරගෙන අනෙක් රාජ්‍ය යටත් කරගන්න උත්සාහ කරා. ඒ නිසා රජ කෙනෙක් තමන්ගේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් යොදන ආරක්ෂිත උපක්‍රම ගැන මේ නගර සූත්‍රය බුදුහාඳුරෝ පෙන්නනවා. ඉස්සලා රජෙක් තමන්ගේ රට ආරක්ෂා කරගන්න උපක්‍රම ගැන පෙන්නලා ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ උපක්‍රම ටිකම ගලපනවා නිවන් මාර්ගය යන තමන්ගේ ශ්‍රාවකයා මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කොහොමද මේ මාර සේනාවන්ගේ සතුරු සේනාවන් රටක් ආක්‍රමණය කරනවා වගේ මේ සංසාරයට අපිව ඇදලා දාන අපිව අකුසලයට ඇදලා දාන මේ අකුසල මූලයන් ඒ වගේම මාර පාක්ෂික මේ මාර සේනාවන්ගෙන් කොහොමද අපි රැකගන්නේ ආරක්ෂා වෙන්නේ කියන එක බුදුහාඳුරෝ ඒ උපමාවලින් පෙන්වනවා. ඒකෙදි බුදුහාඳුරෝ මේ බණ ඇසීම, දහම් දැනුම, ධර්මඥානයේ තියෙන වටිනාකම උපමාවකට පෙන්නවා. බුදුහාඳුරෝ අදාළ මහණෙනි රටක් ආරක්ෂා කරගන්න රජ කෙනෙක් සතුරු සේනාවන්ට මූණ දෙන්න නවීන අවි ආයුධ රැස් කරගන්න. ඒ රාජ්‍යයේ තියෙන ආයුධවල තියෙන බල සම්පන්නකම මත ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකි බව මත ඒ ආයුධ ශක්තිය මත සතුරු සේනාවන්ගෙන් ආරක්ෂා වෙලා රටේ ආරක්ෂාව තහවුරු වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මගේ ශ්‍රාවකයන්ටත් යුද්ධයක් තියෙනවා. ඒ තමයි කෙලෙස් යුද්ධය. මේ කෙලෙස් යුද්ධයට යන මගේ ශ්‍රාවකයන්ගේ ආයුධ ගබඩාව තමයි කීවා දහම් දැනුම. රජ කෙනෙක් තමන්ගේ රට රැකගන්න ආයුධ රැස් කරනවා වගේ නිවන් මගේ යන ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය තුළ දහම් දැනුම රැස් කරගන්න කිය. දහම් පිපාසයක් ඇති කරගන්න. බණහන් ආසාවක් ඇති කරගන්න. එතකොට ධර්මය වැඩෙනවා. ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙසී පරාභවකය. මේ ධර්මය අපි කොච්චර බණ ඇහුවත් ධර්ම ගෞරවයක් නැතුව ධර්මය පිහිටන්නේ. මේක සාමාන්‍යයෙන් අනිත් විෂයක් ඉගෙන ගන්නවා වගේ සාමාන්‍ය දැනුම ඇති කර ගන්නවා වගේ දෙයක් නෙමෙයි දහම් දැනුම. ධර්මයේ පිහිටන්න ඕන. ඒ ධර්මයේ පිහිටන්නේ බුදුහාඳුරු පෙන්න ධර්ම ගෞරවයත් එක්කයි ධර්මයේ පිහිටන්නේ. දැන් අපි නොයෙක් පොත්පත් කියවනවනේ. ඔබ නොයෙක් විෂයන් ඉගෙනගෙන ඇති. රටේ අධ්‍යාපනයෙන් ඉහළට ගියා ඇති. ඒ අතර බොහොම ආසාවෙන් ඔය නොයෙක් නවකතා පොත් නොයෙක් පොත්පත් කියවන්න පුරුදු ඇති අය ඇති. දැන් සාමාන්‍ය අපි පොතක් කියවනකොට නවකතා පොතක් හිතන්න. මොනවා හරි ඔය පොත් කියවනවනේ. අපි ඒවට නිකන් පොත්වලට වැඳලා එහෙමද කියවන්නේ? නෑනේ. අපි මේ පොත් ගැන ලොකු එහෙම ගෞරවයක් නෑ. අපි පිටු නමනවා, ඔය කුස්සියේ දානවා. ඒ කියවලා තැන් තැන් වල තියෙනවා. එක්ක එහෙම බිම වැටෙනවා. ආයි අහුලා ආයි කියවනවා. ඒ හැබැයි බණ පොතක් කියවනකොට ධර්මයේ ඉගෙන ගන්නකොට ධර්ම ගෞරවයක් තියෙනවා. එතකොටයි ධර්මයේ පිහිටන්නේ. අපි මුලින් ඉඳන් පුරුදුනේ බණ පොතක් කියවනකොට පොතට වැඳලා කියවන්න. ඒ පොත කියවලා අවසන් වුණාට පස්සේ වැඳලා තමයි පොත අරගෙන තියන්නේ. මොකද මේ ධර්මයේ දැන් අපිට නිතර මේ බණ ඇහෙන නිසා අපිට එච්චර වටිනාකමක් නෑ වගේ තියෙන්න පුළුවන්. මොකද වර්තමානයේ දැන් ගොඩාක් බණ ඇහෙනවා. බණ අපිට ගොඩාක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ අපිට මේ මෙච්චර ධර්මය ඇහෙන්නේ මේ අවුරුදු 400කට 500කට විතර පස්සේ. අපි නිකන් අපේ ලංකාවේ ඉතිහාසෙකම ඔබ මෙහි ආවත් ඇහෙන්නේ මේ ලංකාවෙන් ඇහෙන බණනේ. ඔස්ට්‍රේලියානු ජාතිකයන්ගෙන් බණ ඇහෙන්නේ නැහැ. ඒ නිසා
අපේ රටේ ඉතිහාසය ගත්තහම අපි දන්නවා අවුරුදු 450කට ආසන්න කාලයක් අපි පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ එක්ක විටින් විට බැට කාගෙන ආපු කාලයක් තිබුණා. ඒ කාලේ අපේ ඉතිහාසය තුල ධර්මය දියුණු කරන භික්ෂුන් වහන්සේලා පවා විශාල වශයෙන් යම් යම් කාලවල මැරුම් කෑවා. සමහර කාලවල එක භික්ෂුවක් හොයාගන්න නැති තරම් නැත්තර නැති වෙලා ගියා ලංකාවේ. ඔබ අහලා ඇති පරංගිගේ කාලේ සීතාවක රාජසිංහ රජුරු හින්දු ආගම වැළඳගෙන භික්ෂුන් වහන්සේලා මරන්න අන කරා. පන්සල් ගිනි තිබ්බා, විහෙර විහාර ගිනි තිබ්බා. පොත්පත් එකතු කර කර ඉස්සර තිබුණේ පුස්කොළ පොත්. මේ ධර්ම ග්‍රන්ථ ගිනි තිබ්බා. එතකොට එහෙම වෙලා ඔබ අහලා ඇති ඔය ගණින්නාන්සේලාගේ විගයක් බිහි වුණා කියලා. එක භික්ෂුවක් නැති කාලයක් තිබ්බා. සිවුර දාගෙන ඉන්න බයයි. රාජබටයන්ට ආරංචි වුණොත් හොයලා මරනවා. එතකොට එහෙම කාලයක් තිබුණා අපේ රටේ. ඊළඟට ඔය කාලිංග මාග චන්ද්‍රබහනු 24000ක හමුදාවක් අරගෙන කැලණි විහාරය ඉස්සරලා විනාශ කරලා ලංකාවේ කෙළවරක ඉඳන් වෙහෙර විහාර විනාශ කර කර ගිනි තිය ගියා කියලා. අනුරාධපුරේ පොළොන්නරුවේ වෙහෙර විහාර විනාශ කරලා අනුරාධපුර නගරේ හිටපු මිනිස්සුන් ඒ කාලේ එකතු කර කර අතපය කැපුවා කියන සමහරුන්ව මැරුවා. මිනිස්සු නගරේම අතහැරියා. ඔබ බලන්න ඔය අන්තර්ජාලයට ගිහිල්ලා දැන් අද වෙනකොට අපි ලෝකේ බොහෝම ලෝකයාම ඉස්සර රුවන්වැලි සෑයට ඔච්චර ගෞරවයක් තිබ්බේ නැහැ. ඔබම හිතන්න මීට අවුරුදු 10කට 15කට එහා. අද දවස ගානේ කප්රු කොච්චර පලන්දනවද? අද රුවන්වැලි සෑය මළුව ගත්තාම හැම වෙලාවෙම මිනිස්සු පිරිලා. හැබැයි අපේ රටේ අවුරුදු 250ක 300කට ආසන්න කාලයක් රුවන්වැලි මහා සෑය සම්පූර්ණ මිනිස්සෙක් වඳින්න නැතුව කැලෑවකින් වැහිලා තිබුණා. ඔබ බලන්න අන්තර්ජාලයට ගිහිලා රුවන්වැලි සෑය කියලා සර්ච් කරගෙන යනකොට එනවා 1867 ආයි රුවන්වැලි සෑය හොයාගත්තේ. කැලේ මැද්දේ පස් කන්දක් වගේ එතකොට. ගරා වැටිලා. ඇයි අවුරුදු අනුරාධපුරේ පොළොන්නරුව ඒ රට ඒ ප්‍රදේශවල හිටපු එක මිනිස්සෙක්වත් නැතුව සම්පූර්ණ වනාන්තරයකින් කැලේකින් වැහිලා ගියා. මිනිස්සු ඔක්කොම මුහුදු අයිනේ ප්‍රදේශවලට ගියා බයට. එතකොට එහෙම කාලයක් තිබිලා දළදා වහන්සේ රැක ගන්න කොච්චර සටනක් කරාද කියලා ඔබ හිතක්. දළදා වහන්සේ අරගෙන කී තැනකට හංග අරගෙන ගියාද. එහෙම ගිහිලා තමයි දළදා වහන්සේව රැකගත්තේ. එතකොට ඔහොම කාලයක් තිබිලා ඔක අවුරුදු 450කට ආසන්න කාලයක් අධිරාජ්‍යවාදීන්ට යටත් වෙවි යුද්ධ කර කර. දැන් අපි නිකන් හිතමු අපි දන්නවනේ අපේ රටට නිදහස ලැබිලා ගිය පෙබරවාරි 4 ඔබ අහන්න නැති 71 වෙනි නිදහස සැමරු. ඉගෙන අපි නිදහස් වෙලා අවුරුදු 71යි අධිරාජ්‍යවාදී. ඔය අවුරුදු 71 තුල ඔබ හිතන්න කී වතාවක් අපේ රටේ කැරලි කෝලහල අභ්‍යන්තර ප්‍රශ්න 80 ගණන් වල ප්‍රශ්න ආවා, ජූලි කලබල ආවා, 70 ගණන් වල 78 79 80 ගණන් වල ඊළඟට 30 අවුරුද්දක් තිබ්බ යුද්ධේ හැම කොහොම තිබිලා පහුගිය කාලේ ඔබට මතක ඇති 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය. ඔන්න ඔය සම්බුද්ධත්ව ජයන්තිය එනකොට ඒත් එක්කම තමයි අපේ රටේ යුද්ධය අවසන් වුණේ. ඒ යුද්ධය අවසන් වෙනවත් එක්කම සම්බුද්ධත්ව ජයන්තියත් ආවා. ඒ ළඟ ආවේ. ඒත් එක්කම තමයි පළවෙනියටම ලංකාවේ බෞද්ධ නාලිකාවක් පටන් ගත්තේ. දරණාගම කුසල ධම්ම මහඳුරන්ගේ බෞද්ධ නාලිකාව. ඉස්සර බණ කියන නාලිකා තිබ්බේ නැහැ. ඔබට මතක ඇති මීට අවුරුදු 15කට 20කට එහා ලංකාවේ ඉස්සර පොය දවසට විතරයි බණක් ගියා රජයේ ගුවන් විදුලිය. ස්වදේශීය සේවය බණ යන්නේ පොය දවසේ රැට බණ යනවා, රැට පිරිත් යනවා ඔච්චරයි. එතකොට මාසෙකට එක බණයි ගුවන් විදුලියක එකත් හරියට ඇහෙන්නේ නැහැ. හැබැයි දැන් මේ වෙනකොට මේ අවුරුදු 10ක් 12ක් තුල බෞද්ධ නාලිකා ගණනාවක් දැන් ඇති වෙලා තියෙනවා. දැන් පැය 24 බණ ඇහෙනවා. ඉස්සර බණ පොතක්වත් නැහැ. ඔබ හොයලා බලන්න ඔබ යම් වැඩිහිටියන්ට මතක ඇති. අම්මලා තාත්තලාගේ කාලේ ඉස්සර ගම්වල තිබුණේ පිරිවානා පොත් වහන්සේ, ජාතක පොත් වහන්සේ ඔච්චරයි. පරණ ඔය ත්‍රිපිටක පොත්, පුස්කොළ පොත් පන්සල් වල රාක්කවල තිබ්බේ. ඒව පාලියෙන් තිබුණේ ගොඩක්.
එතකොට 2500 සම්බුද්ධත්ව ජයන්තියට තමයි ඒවා වෙන මණ්ඩලයක් දාලා ආයි සරලව පරිවර්තනය කළ මුද්‍රණය කළා එළියට දැම්මේ. එතකොට දැන් ගෙවල් වල ත්‍රිපිටක පොත් තියෙනවා. එතකොට මේ මෑත කාලේ මේ අවුරුදු 10ක් 12ක් තුල තමයි වේගෙන් ධර්මයේ මතුවලා බලවත් වෙලා ඉස්සරහට ආවේ. අපිට නිතර බණ ඇහෙන්න පටන් ගත්තා. දැන් ඔබට ඉන්ටර්නෙට් එකට ගියාත් YouTube එකේ ගත්තාත් කොච්චර දේශන තියෙනවද? ඒ නිසා දැන් බණහන් අපිට ඕන තරම් අවස්ථාව තියෙනවා. හැබැයි මේ බණ අහනකොට ධර්ම ගෞරවයක් ඇතුව බණහන්. එතකොට ධර්මයේ පිහිටනවා. මේ ධර්මයේ පිහිටන්නේ ගෞරවයත් එක්ක ධර්මයේ පිහිටන. ඒ නිසා ධර්ම ගෞරවයෙන් බණහන්න පුරුදු වෙන්න. හැබැයි මතක තියාගන්න දැන් අපි හිතමු දැන් ඔබ මෙහෙම බණහන්න ආවා. වෙනදා කේවල් වල බණ අහනවනේ නේ. අහලා ඇති අපේ බණත් අහලා ඇති ඕන තරම් ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා ඇති. හැබැයි බොහෝ වෙලාවට අපි පුරුදුනේ බණ අහනවා ඇහෙනවා. අපි ඒ අතරතුර ගෙදර වැඩ ටිකක් කරනවා. අපිට වාඩි වෙලාම ඉඳගෙන බණ අහන්නේ නැහැ. එහෙම හිතාගෙන බණ දාගෙන වාඩි වුණත් ඔන්න බණ අහගෙන යනකොට එක්ක කෝල් එකක් එනවා. ඊට පස්සේ ඒ ඔස්සේ ගියාට පස්සේ අර බණින් භාගයක් ඉවරයි ඊට පස්සේ. එක්ක මතක් වෙන මොනවා හරි මතක් වෙනවා ගෙදර වැඩක් රෙදි ටික නමලා තියන්න ඕනේ. ගේ අතු ගාල් දාන්න ඕනේ. පිකන් කෝප ටික හොදලා තියන්න ඕනේ. මොනවා හරි මතක් වෙනවා බණ අහගෙන ඉන්නකොට. එතකොට අපි අරමුණෙන් අරමුණට බොහෝ වෙලාවට අපි නැකිට බණ දාගෙන අපි වැඩ කරන්නයි බොහෝ වෙලාවට පුරුදුනේ. හැබැයි අපි මෙහෙම ආවට පස්සේ පැයක් නම් ඒ පැයම වාඩි වෙලා බණක් අහන්න අපි දැන් පුරුදු වෙනවා. අවධානය යොමු කරගෙන ඉන්නවා. මතක තියාගන්න මේ බණ අහන එක නිවන් දොරටුවක්. ධර්මය අවබෝධ වෙන මාර්ගයක්. අපි බොහෝ වෙලාවට හිතනවා මේක භාවනාවෙන් විතරයි. මේක භාවනාවෙන්ම තමයි. භාවනා කරන්න නැතුව නම් ඕක කරන්න බෑ. භාවනාවත් නිවන් දොරටුවක් තමයි. භාවනා කිරීමෙන් ධර්ම අවබෝධයට පහසුයි. හැබැයි මේ බුද්ධ ශාසනය තුළ බුදුහාඳුරෝ පෙන්නනවා ධර්මය අවබෝධ කරගන්න පුද්ගලයෝ අතර සසර බොහෝ පින් කරගෙන ඇවිල්ලා ඉන්ද්‍රිය ධර්ම හොඳට බලවත් අය ඉන්නවා. ඒ අයට කෙටියෙන් ඇහුවත් ඇති කියන බණ පදයක්. ලොකු බණක් අවශ්‍යත් නැහැ සමහරවිට. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගැන ඔබ හිතන්න. ගිහි නම තමයි උපතිස්ස. ගාථාවක පද දෙකයි ඇහුනේ සෝවාන් වෙන. ගාථාවක පද 4ක් තියෙනවා. ඒ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ කියන ඔය පද දෙක ඇහෙනකොට සෝවාන් ඵලයටපත් වුණා. එතකොට කෝලිත කියන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ගිහි නම තමයි කෝලිත. කෝලිතට බණ කිව්වේ හාමුදුරු කෙනෙක් නෙමෙයි. උපතිස්ස තමන්ගේ යාළුවා. තමන්ට ධර්මය ලැබුණාට පස්සේ යාළුවා හොයාගෙන ගියා. ගිහින් කිව්වා යහළුවා මට ධර්මය හම්බුණා. වැඳගෙන අහගෙන හිටියේ. අර ගාථායේ පද 4 මහලා අවසන් වෙනකොට සෝවාන් ඵලයටපත් වුණා. එතකොට අපිට පේනවා කෙටියෙන් අහලා බණ පදයක් අහලා ධර්මය අවබෝධ කරගන්නයි හිටියා. සමහර උපක්‍රම වලින් බුදුරජාණන් වහන්සේ සමහර අයට බණ කිව්වෙත් නැහැ. සමහර අයට බුදුරජාණන් වහන්සේ දේශනාවේ තියෙන සමහරුන්ට නෙළුම් මලක් දුන්නා. ඒක දිහා බලාගෙන අර මල පර වෙලා කුණු වෙලා යන ආකාරය බලාගෙන කය ගැන මෙනෙහි කරනකොට ධර්ම අවබෝධය ලැබෙනවා. දැන් චුල්ලපන්තක හාමුදුරන්ට රෙදි කෑල්ලක් දුන්නා. හැබැයි මතක තියාගන්න සසරේ පුරුද්ද තියෙන්න ඕනේ. සසර පින් කරලා භාවනා කරලා හිත වඩලා සංසාර පුරුද්දක් තියෙන. අපි දන්නේ නැති වුණාට අපේ ජීවිතේ කොහේ හරි තැනක අපිට ලොකු කලකිරීමක් ඇති වෙලා සමහර අපි කියන්නේ අර තිත්ත වෙනවා කියලා. ජීවිතේ එපා වෙලා කලකිරිලා යම් අවබෝධයකට නැඹුරු වෙච්ච තැනක් කොහේ හරි තැනක් තියෙනවා. අන්නේ තැන බුදුහාමුදුරුවෝ මතු කරලා ගන්න. චුල්ලපන්තක හාමුදුරුවන්ගේ ජීවිත කතාවේ තියෙන්නේ ආත්ම ගානකට පෙර රජ කෙනෙක්. ඒ රජුරු හරි ආසයි කියන පිළිවෙලට ඇඳලා ඉන්නේ. දැන් සාමාන්‍ය සමහරව ඉන්නවනේ පිළිවෙලටම තියෙනවා. ෂර්ට් එකක් ඇඳත් පොඩ්ඩක් හරි ඒක එක දවසක් අඳපු එක එක්කෝ ඊළඟ දවසේ හොදන්න නැතුව අඳින්නේ. ඒක එක්ක පොඩ්ඩක් හරි නැමිලා රැලි වැටලා නම් ඒක ආය අඳින්නේ. ඒක මැදලා මිසක් අඳින්නේ. එතකොට ඒ වගේ සමහර අය ඉන්නවා හරි පිළිවෙලටම හැමදේම තියෙනවා. මේ රජුරුත් ඒ වගේ කිය.
එතකොට රජ්ජුරුවෝ රාජ සභාවට යනකොට ආභරණ වලින් සර්වාභරණයෙන් සැරසීලා ඒ අඳින සලුපිලි රාජාභරණ ඒ ඔක්කොම පිළිවෙලට බොහොම ලස්සනට සැරසීලා තමයි නගරේ එළියට ගියත් පිරිස ඉස්සරහට ගියා රජ්ජුරුවෝ එහෙම. ඉතින් රජ්ජුරුවෝ බොහොම සුදු සලුවක් බොහොම පිරිසිදු වස්ත්‍රයක් සකස් කරගෙන දැන් මේක පිළිවෙලට ඇඳලා රජ්ජුරුවෝ බොහොම ගහම්බීර විදියට ගිහිලා එදා රාජ සභාවේ වාඩි වුණා. එහෙම රාජ සභාවේ වාඩි වෙලා එදා දවසම රජ්ජුරුවන්ට මේ රාජ්‍ය කටයුතු ගොඩාක් එක්ක එදා ටිකක් ග්‍රීස්ම දවසක්. රජ්ජුරුවන්ට ඉතින් ඇඟෙන් දාඩිය දාලා අර ඇඳුම් කිලිටි වෙලා වෙන වැඩක් කරලත් නෙමෙයි ඇඟේම දාඩිය වැක්කෙල්ලා අර කටයුතු ඉවරලා හවස් වෙනකොට අර ඇඳගෙන හිටපු ඇඳුම් සම්පූර්ණයෙන් දහඩියෙන් තෙත් වෙලා සම්පූර්ණ අපිරිසිදු වෙලා ගියා. රජ්ජුරුවෝ මේ කටයුතු අවසන් කරලා ඇවිල්ලා තමන්ගේ අර වටිනා ආසාවෙන් ඇඳගෙන ගිය ඇඳුම අතට අරගෙන කල්පනා කරා පොඩ්ඩක් ඉඹලා බැලුවා පුදුම දුර්ගන්ධයක් මේ ශරීරයේ දහඩිය වල දුර්ගන්ධ. ඊළඟට මේ පිළිවෙලට ඇඳගෙන ගිය ඇඳුම් ටික දැන් අර පුටුවේ වාඩි වෙලා එහෙට මෙහෙට හැරිලා ඊළඟට අතේ තියාගෙන හිටපු දේවල් මේවා එක සම්පූර්ණයෙන් අපිරිසිදු වෙලා අපිළිවෙලකට මේක අතේ තියාගෙන රජ්ජුරුවෝ කල්පනා කරා මේ මොන විදියට ලස්සනට ඇඳගෙන හිටියත් කුණු ශරීරයක් නවදොරකින් අසූචි වැగిරෙන කුණු ශරීරයක් කල්පනා කළා තමන්ගේ කයේ අසුභ ස්වභාවය මෙනෙහි කර කර අර ඇඳුම අතේ තියාගෙන මේ අපිරිසිදු වෙනවා මේ කය නිසා මේ සියල්ල කොච්චර පිරිසිදුව තිබ්බත් අපිරිසිදු වෙනවා කියලා විශාල කලකිරීමකින් එදා ජීවිතය ගැන විමසුවා මේ කාලෙකට කලින් සිදුවීම. එදා බුදුරජාණන් වහන්සේ අර චුල්ලපන්තක හාමුදුරුවෝ දිහා බුදු කෙනෙකුට තියෙන අනිත් අයට දකින්න බැරි නෝන සාරිපුත්ත හාමුදුරන්ටවත් නැහැ. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන. එතකොට ඒ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙන් බුදුරජාණන් වහන්සේ බැලුවා චුල්ලපන්තක හාමුදුරුවන්ගේ සංසාර ජීවිත දිහා. එහෙම බලනකොට මේ සිදුවීම බුදු ඇසින් දැක්කා. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ කෙනාට ධර්මාවබෝධය ලබලා දෙන්න නම් අර සසරේ කලකිරිච්ච ඒ ස්වභාවයම මතු කරලා ගන්න ඕන. ඒ නිසාම පිරිසිදු සුදු රෙදි කඩක් බුදුහාමුදුරුවෝ අතට දුන්නා. වෙන කිසිම දෙයක් නැහැ. මේ රෙදි කඩටම අවධානය පිහිටවාගෙන චුල්ලපන්තක ඔබ රජෝහරණං කියලා ඒක අතින් පිරිමදින්න කියලා. එතකොට රජෝහරණං කියන්නේ මේක අපිරිසිදු වෙනවා කියන්නේ. එතකොට මේ රෙදි කඩ අතේ තියාගෙන රජෝහරණං කියලා මේක පිරිමදිනකොට අර සසරේ කලකිරිච්ච ඒ ස්වභාවයම බලවත් වුණා. ඒකම තමයි කමඨහනුනේ ධර්මාවබෝධය. සුළු මොහොතකින් හිත වැඩුණ ධර්මාවබෝධය ලැබුණා. එතකොට අපිට පේනවා සමහර අයගේ මේ සංසාර පුරුදු හරි පුදුමයි ඒවා හිතා ගන්න බෑ. ධර්මාවබෝධයට උපකාර වෙන සසර පුරුදු. එතකොට ඒ වගේ සමහර අයට බුදුහාඳුරෝ කෙටියෙන් බණ කිව්වා, හකුලෝලා බණ කිව්වා, එක ගාතාවක් කිව්වා, එක්ක යම් උපක්‍රමයක් පෙන්නලා දුන්නා. ඒ වගේ සමහර අය කෙටියෙන් අහලා අවබෝධ කරා. සමහර අයට බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් බණ කිව්වා. එහෙම දීර්ඝ වශයෙන් බණ කියනකොට පිළිවෙල කතාවක් කරලා තමයි බණ කියන්නේ. මතක තියාගන්න ධර්මයේ බණ කියනකොට බුදුහාඳුරෝ බුදු කෙනෙකුට තියෙනවා 100ක් බණහන්න හිටියද 1000ක් බණහන්න හිටියද කොච්චර මිනිස්සු බණහන්න හිටියත් ඒ සියලු දෙනාගේ හිත් බුදු ඇසින් පිරිසිඳ බලනවා. ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය බුදුහාඳුරෝ බුදු ඇසින් දකි. එහෙම දැකලා බණ පටන් ගන්න කලින්ම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් වටහා ගන්නවා කවුද අද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්තම අය. ඒ අය අරමුණු කරගෙන එදා දේශනාව කරන්නේ. එහෙම දේශනාව කරනකොට ඒ අයගේ හිත ධර්මාවබෝධයට වැඩෙන විදිහට ඉස්සල්ලාම දාන කතා, දානය ගැන, දානේ වටිනාකම, අතහැරීම, දන් දීම ගැන. ඊළඟට සීල කතා, සිල්වත් වීම, කය වචනේ සංවර කර ගැනීම, සීලේ. ඊළඟට සග්ග කතා, සුගතිය ගැන, දිව්‍ය ලෝක, දිව්‍ය සැප සම්පත් ගැන. ඔහොම තමයි මුලින්ම පිළිවෙලට විස්තර කරගෙන යන්නේ. හැබැයි මේ දිව්‍ය ලෝක, කාමයන් ගැන විස්තර කරාට එතනින් බුදුහාඳුර දේශනාවේ මේම වෙනස් කරනවා. කාමානං ආදීනවා.
නැත්නම් කෙනෙකුට අර දිව්‍ය සැප සම්පත් ඒවට ආසාව අනේ මේක හොඳයි කියලා ඒවට හිත ඇලෙන්න පුළුවන්. එතනදී බුදුහාඳුරෝ එතනින්ම දිව්‍ය සැප සම්පත් එක්කම පංචකාමයන්ගේ ආදීනව කාමානං ආදීනව ඊළඟට නෛෂ්ක්‍රම්‍ය ආනිසංස මේ පංචකාම සැප සම්පත් අතහැරීමේ අනුසස් මතු කරමින් දහම් දෙසනවා. ඔන්න ඔය පිළිවෙල කතාව තුල අර බණහගෙන ඉන්න අයගේ හිත ධර්මාවබෝධයට එකඟ වෙනවා කියලා. එහෙම එකඟ වෙනකොට බුදුරජාණන් වහන්සේ සාමුක්ඛංශික දේශනාව කරනවා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනාවක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා සාමුක්ඛංශික කියන දේශනාව. ඒ දේශනාව අවසන් වෙනකොට අර බණහගෙන හිටපු අය අතරින් පිං ඇති අය සසරේ හිත වඩපු අය ධර්මාවබෝධය ලබනවා. එතකොට ඒ වගේ බණ ඇසීම කියන්නේ බණ අහද්දිම ධර්මය අවබෝධ වෙලා තියෙන බොහෝ පිරිසකට. අපේ දේශනා අතර ත්‍රිපිටකයේ සඳහන් වෙන බුද්ධ දේශනා ගත්තොත් බොහෝ ප්‍රමාණයක් තියෙන බණ අහද්දිම ධර්මාවබෝධය වෙච්ච සිදුවි. ඊළඟට මතක තියාගන්න දැන් අපි ඔබට අර වෙන වැඩක් කර වෙන වැඩ කර බණ අහන්න එපා කියන්නේ අපිට එහෙම බණ ඇහුවත් මතක හිටින වෙලාවල් තියෙනවා. දැන් අපිට මේ ඔක්කොම වැඩ නවත්තලම බණ අහන්න බෑනේ. දවසට එක බණක් දෙකක් අහන්න පුළුවන් ඕනනම් නිදා ගන්න ගිය වෙලාවක එක්ක පැයක් විතර. හැබැයි සමහර පුරුදු වෙනවා වාහන යනකොට උදේ බණක් අහගෙන යන. එක්ක ආපහු එනකොට සමහරට පැයක් විතර එන්න තියෙනවා. ඒන ගමනේ බණක් අහගෙන එනවා. සමහර ලාවට සමහර කුස්සියේ වැඩ කරනවා නම් එක්ක බණක් දාගෙන වැඩ කරනවා. හැබැයි මතක තියාගන්න අර අවධානය කියන එක පුරුදු කරගත්තොත් සමහර අය ඉන්න හොඳට සතිපට්ඨානෙ වඩලා සිහිය පුරුදු කරගත්ත අය. ඒ සිහිය පුරුදු කරගත්ත කෙනාට වෙන වැඩක යෙදුනත් සිහිය පවත්වන්න පුළුවන් දේශනාවෙන්. ඒකට හිත පුරුදු කරලා තියෙනවා. ඒක ලේසි නෑ හැබැයි. ඒ නිසා ඔබ අහලා ඇති සාරිපුත්ත හාමුදුරුවෝ රහත් උනේ කොහොමද කියලා. බුදුහාමුදුරන්ට පවන් සලසල තමයි සාරිපුත්ත හාමුදුරුවෝ හිටියේ. බුදුරජාන් වහන්සේ බණ කිව්වේ සාරිපුත්ත හාමුදුරන්ට නෙමෙයි එදා. දීගණක කියලා පරිබ්‍රාජකයෙකුට. සාරිපුත්ත හාමුදුරන්ගේ මාමා කෙනෙක්. සාරිපුත්ත හාමුදුරුවෝ පැවිදි වුණා මේ උපතිස්ස පැවිදි වුණා කියලා සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා නෑදෑයෝ එකතු කරලා කිව්වා කොහෙන් හරි ගිහිල්ලා පුතා හොයාගෙන එන්න කියලා. ඉතින් එක එක්කෙනා එක එක පැති වලට හොයා යනකොට මේ දීගණකට ආරංචි වුණා සාරිපුත්ත උපතිස්ස. එතකොට උපතිස්සනේ ගිහේ නම මේ උපතිස්සයන් වහන්සේ අන්න පැවිදි වෙලා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා ගිජ්ජකූට පර්වතයේ ආශ්‍රිතව ඉන්නවා කියලා. බුදුහාමුදුරු ඉදා වැඩ හිටියේ ගිජ්ජකූට පර්වත මුදුනේ. එතකොට දීගණකත් පාර අහගෙන ගිජ්ජකූට පර්වතයේ උඩට ආවා. එනකොට ඊට යට පහළෙහා තමයි සූකර කතලෙන කියලා අද එතනට කියන්නේ. ඔය දඹදිව ගියා එහෙම ඉන්නවනම් දන්නවා ඇති එතන තියෙනවා සූකර කතලෙන කියලා. ඒ කියන්නේ එතන ඉස්සර ඌරෝ හාරපු ගල් ලෙනක් එතනම තමයි සුද්ධ කරලා එදා බිම්බිසාර රජුරෝ කුටියක් කරලා දුන්නේ මේ සාරිපුත්ත හාමුදුරන්ට වැඩ හිටියේ ඒ කුටිය. බුදුහාමුදුරෝ එතනට වැඩියා. දීගණ කාපු වෙලාවේ බුදුරජාන් වහන්සේ දීගණකට ඔහුටත් සසර පින තිබ්බ ධර්මය අවබෝධ කරගන්න. ඔහොම වාඩි වෙන්න කියලා බුදුරජාන් වහන්සේ දීගණකට බණ කිව්වේ. ඒ දීගණකට බණ කියද්දී සාරිපුත්ත හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට පවන් සලනවා. බොහොම ග්‍රීස්ම කාලයක් බුදුරජාන් වහන්සේට සාරිපුත්ත හාමුදුරුවෝ පවන් සලසලා හිටියා. බුදුරජාන් වහන්සේ අර දීගණකට කියන දේශනාව හොඳට අහගෙන සාරිපුත්ත හාමුදුරුවෝ පවන් සලමින් හිටියා. බණ අහගෙන හිටපු දීගණක සෝවාන් ඵලයට පත් වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ පවන් සලද්දිම උතුම් අරහත්ත්වයට පත් වුණා. එතකොට උන්වහන්සේ රහත් උනේ අර මේ අස්සජි මහරහතන් වහන්සේගෙන් ගාතාවක් අහලා ගාතාවේ පද දෙකක් අහලා සෝවාන් වුණාට රහත් උනේ බුදුහාමුදුරන්ට පවන් සලසල ඉන්න. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ දෙවනි කෙනා. බුදුහාමුදුර ළඟට ඊළඟ කෙනා. ධර්ම සේනාධිපති ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. මේ බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බුදුහාමුදුරන්ගේ දේශනාව ධර්ම චක්‍රය ඒ විදිහටම පවත්වන්න පුළුවන් ශ්‍රාවකයන් වහන්සේලා අතරින් සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි කියලා. එතකොට එවැනි මහා පිං ඇති කෙනෙක් බුදුහාමුදුරන්ට පවන් සලසල ඉන්නේ නැද්දි බණ අහගෙන ඉන්නේ නැති ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා මතක තියාගන්න අවධානයෙන් බණ අහන එක ඊටාම වැදගත් වෙනවා. මේ අවධානය කියන එක බුදුහාමුදුරුවෝ බණ අහන කෙනෙකුට කරුණු පහක් පෙන්වනවා. ඒ කියන්නේ දැන් ඔබ දැන් මේ වාඩිලා බණක් අහනවා වගේ ඔබ බණ අහනකොට අද නෙමෙයි ඔබ කවදා කොතන රේඩියෝ එකේ බණක් ඇහුවත් ටීවී එක බණක් ඇහුවත් පන්සලට ගිහින් බණක් ඇහුවත් ගෙදර බණක් ඇහුවත්
බණහනකොට මතක තියාගන්න මෙන්න මේ කරුණු පහ තියෙන්න ඕනේ Taman තුළ. පළවෙනි එක සුස්සූසති කියන. අප්‍රමාණ ආසාවකින් බණහන්. කියන්නේ හිතේ තියෙන්න ඕනේ ලොකු ආසාවක් බණක් අහනකොට. බුදු කෙනෙක්ගේ බණ පදයක් නේද මම මේ අහන්නේ. කල්ප ගානකින් නේද ලෝකෙ බුදු කෙනෙක් පහළ වෙන්නේ. මතක තියාගන්න බහලා ඇති සාරා සංකේය කල්ප ලක්ෂය කියලා. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර බුද්ධ ශාසනය විවරණ ගත්ත තැන ඉඳන් දසපාරමී විතරක් පුරලා තිනවා බුදු වෙන්න සාරා සංකේය කල්ප ලක්ෂය. කියන්නේ මහා කල්පවලින් අසංකේය හතරකුත් තවත් කල්ප ලක්ෂයක්. ඕක ඉලක්කමෙන් කිව්වොත් හිතා ගන්නවත් බැරි ඔළුවත් අවුල් වෙලා යනවා. අසංකේයයක් කියන්නේ 1.140ක් කියන. අසංකේය. ලියන්න ගියත් වරදින්නේ නැද්ද? ඔය බින්දු ගාන නිකන් ලියාගෙන ගියත් ඕක පටල ගන්නවා. 1.140ක් අසංකේය. ඒ වගේ අසංකේයව හතරක් තවත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂය කියලා. ඒ දීර්ඝ කාලයේ තුල ලෝකෙ පහළ වෙලා තියෙන බුදුවරු 24 නමයි මතක තියාගන්න. අපේ බෝසතාණන් වහන්සේ සූවිසි විවරණ ලැබුවා කියලා අහලා ඇති. දීපංකර පාදමූලයේ ඉඳන් අවසානයේ කාශ්‍යප බුදුහාඳුරන්ගෙන් තමයි අන්තිම විවරණය ගත්තේ බුදු වෙන්නේ. එතකන් සාරා සංකේය කල්ප ලක්ෂයටම ලෝකෙ පහළ වුණේ බුදුරජාන් වහන්සේලා 24 නමක් විතරයි. එතකොට හිතන්න බුදු කෙනෙක් පහළ වෙනවා කියන ලෝකෙ කොච්චර දුර්ලභ කාරණයක්ද. එතකොට එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අනේ අපිට ලැබුණා. එවැනි බුදු කෙනෙක්ගේ බණ පදයක් අනේ අපිට අද අහන්න හරි වාසනාව ලැබෙනව නේද කියලා බණ අහනකොට මුලින්ම අප්‍රමාණ සද්ධාවකින් හිත පිහිටවා ගන්න ඕනේ බණ අහද්දී. ඒක තමයි බණ අහනකොට පළවෙනිම දේ. දෙවනි කාරණේ සෝතං ඕදහති කියනවා. හොඳට කන් යොමු කරගෙන බණහන්න දක්ෂ වෙන්න. ඕදහති කියන්නේ අවධානයෙන්ම කන් යොමු කරගෙන බණහන්න කියන. ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන. බාහිර වැඩ බාහිර කරුණ වලට අවධානය යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන කන් යොමු කරගෙන හොඳට බණහන්න කියන. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි බණ අහනකොට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. මං කොහොම හරි මේ දේශනාව තේරුම් ගන්න. වටහා ගන්න. මේ කියන ධර්ම කාරණා මගේ ජීවිතයට ගලප ගන්න. මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහයක් ගන්න. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති කියලා. අවබෝධයට හිත පිහිටවාගෙන බණ අහන්න කියලා. හතරවෙනි කාරණේ අත්තං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න කියලා. දේශනාව තුළ වැදගත් කාරණා මතක තියාගන්න දක්ෂ වෙන්න. ඒ කියන්නේ දැන් ඔබට මේ බණ දැන් අපි ගම් පැයක් බණ ඇහුවා කියලා. ওই බණ ඔක්කොම මුල ඉඳන් අගට මතකද? එහෙම මතක හිටින්නේ නැහැ අපිට. එහෙම මතක හිටපු කෙනෙක් හිටියා. ශාසනේ ආනන්ද හාමුදුරුවෝ. සසරේ කල්ප ගණන් පාරමී පුරාගෙන ආවා මේ බුද්ධ ශාසනේ බුදුහාඳුරන්ගේ ධර්මයේ ධාරණය කරගෙන යන කට මතක හිටියා සම්පූර්ණයෙන්. එකපාරයි අහන්න ඕනේ මේ දේශනාවේ මුල ඉඳන් අගට මතක හිතා ගන්නවත් බෑ. 84000ක ධර්මස්කන්ධේ දරාගෙන ධාරණය කරගෙන හිටිය ආනන්දයන් වහන්සේ. පළවෙනි ධර්ම සංගායනා වෙලාවේ උන්වහන්සේ තමයි ධර්ම සංගායනාවේදී ඒ කටපාඩම් කරගත් ධර්මය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සංගායනාව පැවැත්වුවත් ඒ වෙලාවේ සූත්‍ර දේශනාමේ ත්‍රිපිටක ධර්මයේ 84000ක ධර්මස්කන්ධේ ඒ කොටස් වලට සංගායනා කරමින් ධර්ම සංගායනාවේ මූලිකම කොටසක් බහරගෙන කටයුතු කරේ. එතකොට අපිට එහෙම මතක හිටින්නේ නැහැ. හැබැයි අපිට හොඳ අවධානයෙන් බණ ඇහුවොත් දේශනාව අවසන් වුණාට පස්සේ මොකක්ද මේකේ කියවුනේ? මොකක්ද අද බණට කිව්වේ? මොකක්ද ඒකේ වැදගත් කරුණු ටික? අපිට නිකන් සාරාංශයක් ගන්න පුළුවන් නේ. අර්ථය ගන්න පුළුවන්. ඒ නිසා අත්තං ගන්හාති කියන්නේ දේශනාවක අර්ථය ග්‍රහණය කරගන්න දක්ෂ වෙන්න. බණහල අවසන් වුණාට පස්සේ ඒකේ දේශනාවේ හරය මතක තියෙන මොකක්ද අහපු බණ කියලා. ඊළඟට බුදුහාඳුරු පෙන්වන පස්වෙනි කාරණේ අනත්තං රිංචති. අනවශ්‍ය දේවල් සියල්ල බණහනකොට බැහැර කරන්න කියලා. ඒ ඔක්කොම බැහැර කරලා බණහන්න. එතකොටයි දේශනා අවබෝධය පිණිස හිතක් පිහිටා. ඒ නිසා ඔය විදිහට බණ අහනකොට බණ ඇසීම නිවන් දොරටුවක් වෙනවා.
ඊළඟට මතක තියාගන්න මේ ඔබට බොහොම සරල කාරණා ටිකක් මම කියන්නේ. ඒ තමයි අපි ගත්තාම මේ අපි කවුරුත් විවෘතව නිකන් ඇත්ත කතා කරමු අපි. අපි මේ උපදිනකොටම සෝවාන් වෙලා ආපු අයද? නෑ. අපේ ජීවිතවල මේ ධර්මය ඇහෙන්න කලින් සමහර ලාවට ධර්මයේ ඕනතර ලංකාවේදී ඇහිලත් ඇති. කලින් බණ අහලත් ඇති. හැබැයි ජීවිතේ කවදා හරි දවසක හිතට වදින බණක් ඇහිච්ච දවසක් ඇති. තමන්ගේ ජීවිතේ තීරණාත්මක තැන. තමන් වෙනස් වෙන්න හේතු වෙච්ච තැන. මං කොහොම හරි හැදෙනවා. කොහොම හරි මම බණ අහන්න පුරුදු වෙනවා. මම මේ ජීවිතේ වෙනස් කරගන්න. එතකොට ඒ වගේ අපේ ජීවිතේ අපිට බණක් අහලා කවදා හරි දවසක අපි ජීවිතේ වෙනස් වුණා. එතන ඉඳන් වෙනස් වෙවි ගියා. ඒ නිසා මතක තියාගන්න අඩුපාඩු කියන ඒවා ජීවිතේ ඕන තරම් ඇති, තිබිලත් ඇති, දැනටත් තියෙනවා ඇති. ඒ ඔක්කොම හදාගෙන බණහනවා කියලා හිටියොත් කවදාවත් බණහන්න හම්බෙන්නේ නැහැ මතක තියාගන්න. අඩුපාඩු තියෙයි. ඒවා තිබ්බදේ. ඉස්සෙල්ලා ඒක හදාගන්න දඟලන්න එපා. මොකද අපි ගාවට ගොඩාක් චරිත එනවා ඒකයි මේ කියන්නේ. ඉස්සෙල්ලා බණ අහන්න. බණ අහගෙන යනකොට ඔබේ අඩුපාඩු නිකම්ම හැදෙනවා. ඊට පස්සේ කවුරුත් ඇඟිල්ලෙන් ඇන කියන්න ඕනේ නැහැ. බණ අහනකොට Tamanටම තේරෙනවා මං වැරදි කියලා. මෙන්න මේ අඩුපාඩු මා තුල තියෙනවා කියලා බණ අහනකොට Tamanගේ හිත Tamanට ඒවා පෙන්නලා දෙනවා. Tamanට ආදීනව පේනවා. Tamanට අපාය බය වෙනදාට වැඩිය බණ අහනකොට දැනෙනවා. අම්බෝ මෙහෙම ඉඳලා මම මැරුණොත් කොහේ යයිද කියලා Tamanටම සිහි වෙනවා බණ අහගෙන ඉන්නකොට. අන්න එතකොට Tamanම උත්සාහයෙන් වීරියෙන් Tamanගේ ජීවිතේ අඩුපාඩු හදාගන්න. මොකද අපි ළඟට නොයේක් චරිත එනවා. සමහර චරිත රටේ නොයේක් විදිහට වැරදි අඩුපාඩු සමහරු මාසෙකට රුපියල් 25000 30000 කුඩු ගහලා නැත්තට නැති වෙච්ච චරිත අපි ළඟට සමහරලාවට ආවට පස්සේ අපි කියන්නේ දැන් ඒ ළමයා දන්නවනේ මේක හොඳ නෑ කියලා. එතකොට ඒ දන්න නිසානේ අපි ළඟටත් එන්නේ. තමන් එකෙන් වලකින්න කොච්චරනම් උත්සාහ උපක්‍රම යොදලා ඇද්ද? අපි කියන්නේ බණහන්. පුතේ බණහන්. එච්චරයි. ඔයා කොහොම හරි සිහියෙන් ඉන්න වෙලාවට දවසකට එක බණක් දෙකක් හරි අහන්න පුරුදු වෙන්න. ටික දවසක් යනකොට ඒ ඔක්කොම හදාගෙන නිකම්ම නවත්තලා. ඊට පස්සේ ඒව නවත්තන්න කියන්න ඕනේ නැහැ කවුරු. බණ අහගෙන යනකොට Tamanටම ඒවා නවත්තන්න පුළුවන් ආත්ම මේ ධර්මයේ තියෙන ශක්තියක් ඒක ධර්මයෙන් ගොඩ නැගිලා එනවා. ඒ නිසා අපි ලංකාවේ නොයේක් තැන්වල බන්ධනාගාරවල එල්ලුම් ගහට නියම වෙච්ච මිනිස්සු නොයේක් චරිත එකතු කරලා රටේ හැම ශේෂ්ත්‍රයකම එකතු කර අපි වැඩසටහන් කරලා බණ කියලා මිනිස්සු ගැන අපිට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ නිසා මේ ධර්මයේ තුල මොකද මේ ධර්මයේ තියෙන මහා පුදුම ආශ්චර්යමත් ලක්ෂණය මතක තියාගන්න. එක බණපදය අහලා මහා දරුණු අපරාධකාරයෝ ජීවිතේ වෙනස් කරගෙන දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා වෙච්ච ධර්මයක් නේ. ඊළඟට නොයෙක් හොරු මංකොල්ලකාරයෝ බුදුහාඳුරේ කාලේ තබ්බද්දායි කියලා හොරෙක් 500ක හොර කණ්ඩායමක් එක ගම් පහර ගිය හොර නායකයෙක් ගැන තියෙන. ඒ 500 දෙනාම එක බණයි ඇහුවේ. ඒත් හොරකමේ ගිහිල්ලා අන්තිමට පැනලා යා ගන්න විදියක් නැහැ. ඒ වෙලාවේ කල්පනා කරා කමක් නැහැ දැන් මේ වෙලේ පැනලා යන්න කිව්වොත් අපි අහුවෙනවා. විශාල පිරිසක් එකතු වෙලා බණක් අහනවා. මිනිස්සු ගොඩක් ඉන්නවා. දැන් මේ බඩු මුට්ටු ටික අරගෙන මෙතනින් පනින්න ගියොත් මේ මිනිස්සු වට කරගෙන අපිට ගහලා මරයි. බඩු ටිකත් පැත්තක තියලා අපිත් නිකන් මේකටම ආපු අය වගේ බණහමු කියලා වාඩි වෙලා බණ ඇහුවා. බණහල අවසන් වෙනකොට සංසාර බයක් ඇති වුණා. අම්මෝ මේ සසරි භයානකම. ඒ 500 දෙනාම බණහලා ඉවර වෙලා ඇවිල්ලා එදා බණ කිව්වේ බුදුහාඳුරට නෙමෙයි. 80 මහා ශ්‍රාවකයන් වහන්සේට අයිති මහරහතන් වහන්සේ නමක් එදා බණ කිව්වේ. ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීනි සසර භයානකයි. අනේ අපිට පිහිට වෙන්න කිව්වා. අපිව පැවිදි කරවන්න කිව්වා. ඒ වෙලේ අර ස්වාමීන් වහන්සේත් එක්කම ගිහිල්ලා ආරාමේ පැවිදි වුණා 500ක් දෙන්න. හොඳට ගුණ ධර්ම පුරලා පස්සේ රහත් වෙනවා. එතකොට අපිට පේනවා ජීවිතේ නොයේක් වැරදි අඩුපාඩු තිබ්බයි බුදුහාඳුරයි කාලේ.
මේ ධර්මයේ එක ගාථාව අහලා ජීවිතේ වෙනස් වෙච්ච අය හිටියේ. ඒ නිසා මතක තියාගන්න බණ අහන එක පුරුද්දක් කරගන්න. දවසකට එක බණක් අහන්න. අපිට කරන්න පුළුවන් ප්‍රායෝගික තැනින් පටන් ගන්න ඉපේ. පැය 24න් බණ ගියාට පැය 24න් බණ අහන්න බෑනේ. අපි දවසකට ඔබ ජීවත් වෙන රටාවත් එක්ක ඔබ දැන් මේ වගේ රටක ඉන්නකොට ඔබට ගොඩාක් රස්සාවල් කරන ඒවා සමහරට ඔබේ වැඩ ඔබම කරගන්න ඉපේ. ගෙවල් වල වැඩ ඒවත් එක්ක ඔබට ලොකු ඒ කාර්ය බහුලත්වයක් ජීවිතේ තියෙන්න පුළුවන්. හැබැයි ඔය අතරේ උවමනාව තියෙන කෙනාට උදේ යනකොට වාහනේ හරි එන වෙලාවට නිදා ගන්න ගිහිල්ලා හරි එක බණක් දවසකට පුරුදු වෙන්න. බාහිර වැඩවලට අවධානය යොමු කරන්න නැතුව දවසකට එක බණක් අහන්න පුරුද්දක් කරගන්න. ඔබටම තේරෙයි මාසයක් දෙකක් යනකොට ජීවිතේ වෙනස් වෙන හැටි ඔබටම බලන්න පුළුවන්. හොඳ ආසාවෙන් සද්ධාවෙන් හොඳ අවධානයෙන් බණ අහන්න. මොකද ඉස්සර වගේ නෙමෙයි දැන් අහන්න බණ ගොඩක් තියෙනවා. මේට අවුරුදු 10කට 15කට කලින් මෙහෙම බණ අහන්න තිබ්බේ නැහැ. කියවන්න පොත් ගොඩක් තිබ්බා ඉස්සර. දැන් කියවන්න කම්මැලි ගොඩක් අය. කම්මැලිනේ. ඉස්සර කියව හරියට බණ කියව දරුවේ රේරුකානේ චන්දවිමල නායක හඳුරන් වහන්සේගේ පොත්පත්. ඉස්සර කොච්චර පොත් තිබුණාද ඒ පොත්පත් ඒව හරියට කියෙව්වා. ඉස්සර බණ පොත් හරියට අරගෙන කියවන පුරුද්දක් තිබ්බා. දැන් කියවන්න කම්මැලි. හැබැයි දැන් බණ අහන්න හම්බ වෙනවා අපිට. ඒ නිසා අහන එක හරි හොඳ අවධානයෙන් දවසකට එක බණක් දෙකක් අහන්න පුරුදු වෙන්න. එහෙම බණ අහගෙන යනකොට සමහර දරුවෝ ඉන්න දවසක් තරුණ පුතෙක් ඔය මාව ලංකාවේ මං ඉන්නකොට සවුන්දා සෙනසුරාදා වගේ දවස් මිනිස්සු හම්බෙන්න මං උදේවරු වෙන් කරලා තියෙනවා. නොඑක් චරිතෙන් බණට ආරාධනා කරන්න එනවා, අපිව මුණ ගැහෙන්න එනවා, බණ අහලා පැහැදිච්ච අය එනවා, ආධාර කරලා යන අය එනවා. ඒ වගේම ආධාර ඉල්ලගෙන අය එනවා, ගොඩාක් අසරණ අය එනවා. ඉතින් අපි ගොඩක් මිනිස්සුන්ට උදව් කරනවා. නොඑක් චරිත එනවා. දවසක් දරුවෙක් ඇවිල්ලා හිටියා. ඇඳගෙන ආපු ටී-ෂර්ට් එකත් 3 පොලක් විතර ඉරිලා. දැක්කහම අපිට සමහර අය මං හිතුවේ ළමයා දැක්ක ගමන් මං හිතුවේ උදව්වක් කරන්න මේ මොනවා හරි ඉල්ලගෙන ආපු. මොකද දවසකට ගොඩක් අය එනවා වෙනම පැත්තක තියලා. මං ඔය ඒ දවසට ඔය හම්බෙච්ච පිරිකර වෙනම පාර්සල් ගොඩක් හදලා තියෙනවා. ඉතින් මේ මිනිස්සුන්ට මාසෙකට විතර කන්න අපිට පුළුවන් විදියට පිටි ටික, සීනි ටික, බඩු ටික දාලා පැක් කරලා දෙනවා එනේ නායට. මං හිතුවේ මොනවා හරි අසරණ දරුවෙක් ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් කියලා. මං ඇහුවා ඇයි පුතේ මොනවද ඔයාලට කෙරෙන්න ඕන කියලා. අනේ නෑ හාමුදුරන්ව බලලා මේ වැඳලා යන්න ආවේ කියලා. ඊට පස්සේ මං කිව්වා එන්න කියලා. ඊට පස්සේ බිම වාඩි වෙලා වැඳගෙන මේ ළමයාගේ ඇස්වල දැන් කඳුළු වැක්කිරෙන. අවුරුදු 22ක් විතර ඇති. මට තේරුණා ඉතින් මොකක් හරි බණ අහලා සද්ධාාවක් තමයි කියලා. මං ඉතින් ඇහුවා පුතේ වා කොහෙද කියලා. දෙනියාය කියලා. දන්නවනේ දෙනියාය. ඊට පස්සේ මං ඇහුවා ඔයා මොකද කරන්න කියලා. ඊට පස්සේ බලපුවාම මේ අම්මා සිංහල තාත්තා දෙමළ කිව්ව ලැයිමක තමයි ඉන්නේ. නංගි කෙනෙක් ඉන්නවා කිව්වේ ඒ නංගි මේ සම්පූර්ණයෙන්ම මේ මන්ද මානසිකත්වයේ දරුවෙක්. ඉතින් ඒ නංගි එක තැන් වෙලා ඉන්නේ. එහෙම සිහි කල්පනාවක් නැහැ. ඒ නංගි ඉතින් උපතින්ම ආබාධිත දරුවෙක් කියනවා. ඉතින් අම්මා තමයි නංගි බලයින් මේ ළමයා විතරයි ඉන්නේ. මං අහුව මොකද ඔයා කරන්නේ? කුලී වැඩ කරනවා කිව්වා. තේ දලු කඩලා ලොරි වලට පටවන එක මොකක් හරි කුලී වැඩක් කරලා ජීවත් වෙන්නේ. අම්මයි නංගි බලාගන්න ඒ ළමයා. ඊට පස්සේ සාක්කුවේ තිබිලා පොතක් පෙන්නුවා. ඒකේ හරහටත් ලියලා එහාට මෙහාටත් ලියලා යන බණ ලියාගෙන පොඩි පොතක ඉතින් සාක්කුවේ දාගෙන ඇවිල්ලා. ඊට පස්සේ මං ඉතින් බොහොම සද්දායෙන් මං ඇහුව පුතේ වා ගොඩක් බණ අහන. ඊට පස්සේ කිව්වා හාමුදුරනේ මං උදේ පාන්දර නැකිටලා උදේම පිරිත් දාලා පොඩි රේඩියෝ එකක් තියෙනවා, ටීවී එකක්වත් නැහැ. ඊට පස්සේ රේඩියෝ එකක් තියෙනවා කීවා ගෙදර. රේඩියෝ එක මේ පොඩි ස්ටූල් එකක් උඩ තියලා ඒකට සුදු රෙද්දක් කියලා රේඩියෝ එක තියලා ඒකට දන ගහලා වදිනවා කියනවා. ඊට පස්සේ බිම ඉඳගෙන වැඳගෙන තමයි කිව්වා මම බණ අහන්නේ. මට තේරුණා මේ ළමයාගේ සද්ධාව. මම තේරෙන්නේ නැහැ වගේ මම නිකන් ඇහුවා ඇයි දරුවෝ ඔයා රේඩියෝ එකට වදින්නේ ඇයි කියලා. බුදු පිළිමයක් නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අනේ හාඳුනේ එහෙම නෙමෙයි. මගේ කල්යාණ මිත්‍රයා තමයි කිව්වා රේඩියෝ එක. මට ඉතින් බණක් අහන්න ආස වුණාට යන්න බෑ කිව්ව ඈත. අම්මයි නංගි විතරයි ඉන්නේ. ඉතින් නංගි අසරණ දරුවෙක්. ඒ නිසා දාලා යන්න විදිහක් නැහැ. ඉතින් මම කුලී වැඩක් කරත් ඉතින් ওই ළඟ අහලා පහල තමයි කිව්වා කුලී වැඩක් කරත්.
ඒ නිසා මට ධර්මයේ ලැබුණේ මගේ ජීවිතේ වෙනස් වුණේ රේඩියෝකින් බණ අහලා මං රේඩියෝකට වදිනවා කියලා. මං කිව්වා කමක් නෑ වාගේ සද්ධාව නිති වාගේ කල්යාණ මිත්‍රයනේ. ඊට පස්සේ ඒ දරුවා කියන හාමුදුරනේ මං හොඳට පන්සිල් රකින්නවා කියලා. ඉතින් උදේ දවසට උදේ කොහොම හරි බණක් දෙකක් අහලා තමයි කිව්ව යන්නේ. ඒ වැඩට ගිහිල්ලා ඒ වැඩ ටික කරලා හවස කොහොම හරි කුලී වැඩ කරලා ඉවරලා ඇවිල්ලා මල් කඩලා ගෙදර බුදුන් ඇඳලා ඊට පස්සේ හවසට බණ 3ක් අහනවා කිය හැමදාම. ඒ බණ අහන්නේ ඔක්කොම රේඩියෝක වෙනම තියලා සුදුරෙද්දක් කියලා බිම වාඩිලා රේඩියෝකට වැඳලා තමයි කිය බණ අහන්නේ. බලන්න දවසකට බණ 5ක් විතර. ගෙදර වැඩ ටිකක් කරනවා අම්මා නංගිත් බලා ගන්නවා. පුදුම ජීවිත ඒ දරුවා ටික වෙලාවක් කතා කරනකොට පුදුම ආසයි ඒ දරුවා ඒ ළමයින්ගේ ජීවිත මේ ධර්මයත් එක්ක හැදෙන හැටි. භාවනා කරනවා. මෛත්‍රී භාවනා වඩනවා කිය උදේම නැගිටලා. එතකොට මේ වෙන කාගෙන්වත් කවුරුත් ගුරුවරයෙක් හම්බෙලාවත් හාමුදුරු කෙනෙක් ළඟට ගිහිලා මොකවත් මේ රේඩියෝකෙන් බණ ටික අහලා ජීවිතේ වෙනස් වෙලාද. කිසිම ආගමික පරිසරයක් තිබ්බ පවුල් නෙමෙයි. ලැයිමක ඉපදිලා. හැබැයි ජීවිතේ ධර්මයට යොමු වෙන. ඒ වගේ නොයෙක් චරිත අපිට ජීවිතේ හම්බ වෙනවා. පින තියෙනවා නම් මතක තියාගන්න ලෝකෙ කොහේ හිටියත් පින තියෙන කෙනා ධර්මයට එනවා. ලංකාවේ ඔබ දන්න ඔය නොයෙක් ස්වාමීන් වහන්සේලා ආරණ්‍යවල කැලෑවල් වල ඉන්නවා. ඒ අතර ලංකාවේ වනාන්තර ආශ්‍රිත සිරිපාද කැලේ, ලග්ගල කැලේ ඊළඟට ඔය මේ බලංගොඩ පැත්තේ තියෙනවා ඇල්ල කියලා තියෙනවා, ඊළඟට තුන්දොල තියෙනවා. මේ සිංහරාජ්‍ය ආශ්‍රිතව ආරණ්‍ය සේනාසන සමහර කැලේ මුකුත් නෑ ගල්ලෙන් තියෙන්නේ නිකන් පොඩි තාර සීට් එකෙන් රුකුලපු කුටි තියෙනවා. ඔය භාවනා කරන ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. මං කීප නමක් ඇසුරු කරනවා. ඉතින් මම සමාහට හම්බෙන්න යනවා. කිලෝමීටර් 2-3 පිණ්ඩපාතේ වඩිනවා. කැලේ ඇතුලේ ඉන්නේ පුදුම දුෂ්කර ජීවිත ගෙවන්න. හරි පුදුමයි. මිනිස්සු ඇසුරක් නැහැ. පිණ්ඩපාත කරන කැලේ ඇතුලට ගිහිල්ලා එක්ක ගල්ලෙනක එක්ක නිදාගන්නේ පොඩි ලෑල්ලක පුදුම වීරියක් වඩන ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඔය සාමාන්‍යයෙන් 59 ලොකු පිරිසක් නැහැ. මේ දුක විඳගෙන ඉන්න අමාරුයි. 59ක් විතර වගේ 50ක් 55 නමකට ආසන්න ඉන්නවා. ඔය ඉන්න අයගෙන් 35කට වැඩිය සුදු අය. ලග්ගල කැලේ ඉන්න ස්වාමීන් වහන්සේලා 49ක් විතර ඉන්නවා. 45 නමක් විතර 30ක් විතර ඉන්නේ සුදු අය. ඇමරිකාවේ අය, ඩෙන්මාර්ක් අය කීප නමක් ඉන්නවා. කැනඩා ජාතික අය ඉන්නවා, යුරෝපියන් අය ඉන්නවා. අපේ රටට ඇවිල්ලා පුදුම වීරියක් වඩන්නේ. හිතා ගන්න බෑ සමහර ජීවිත. ඒ නිසා සමහරට ඉපදුනේ කොයි රටේ වුණත් කොහේ වුණත් පින තියෙන කෙනා ධර්මයේ ලැබුණාට පස්සේ හොයාගෙන එනවා. ඒ ධර්මයේ කරා යනවා. ඒ නිසා ජීවිතේ බණහන එක පුරුද්දක් කරගන්න. ඔබටම තේරෙයි ජීවිතේ ටික ටික ධර්මයේ පැත්තට වැඩෙන ආකාරය. ඒ නිසා මොකද අපිට වර්තමාන මේට කලින් මේට අවුරුදු 10කට 15කට කලින් ජීවත් වෙච්ච අපේ අම්මලා තාත්තලාට ආච්චිලා සීලාට මිය ගිය අයට මේ වාසනාව නැති වුණා. ඒ අය බණ අහලා ඇති. හැබැයි ඒ කාලේ ඔබම හිතන්න ඔබ මේට අවුරුදු 15කට 20කට කලින් අහපු බණ නිකන් හිතන්නනේ. ඉතින් ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලාට ඉතින් අපිට මොකුත් කියන්න බෑ. ඒ කාලේ තිබ්බේ නෑනේ මෙහෙම බණ කියන්න අවස්ථාවක් තිබ්බේ නෑ. හරියට පොත්පත් තිබ්බේ නෑ. හොඳ ගුරුවරු ඉඳලා නෑ. ඒ කාලේ ඉතින් කියෙව්වේ ඔය ජාතක පොතයි පිරිත් පොතයි. ඒ නිසා ඒ කාලේ බණ කොයි වෙලේ මොන වැඩිපුරම බණවල කොහෙන් ගත්තත් ඒකල බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරු වගේ කතා තිබුණා. නැද්ද? ජාතක කතා. බ්‍රහ්මදත්ත රජුරු වටේ තමයි කැරකි හිටියේ ඉස්සර. එක්ක ධම්මපද ගාතාවක් කියනවා. ඉතින් ওই වගේ එක්ක ඔහොම බණ තමයි ඉස්සර තිබුණේ. එච්චර බණ තිබුණෙත් නෑ ඉස්සර. හැබැයි දැන් එහෙම නෙමෙයි. දැන් සූත්‍ර පිටකෙ මිනිස් කොච්චර ඔබ සූත්‍ර දන්නවද කියලා හිතන්න බණ අහලා. ඒ නිසා අද ත්‍රිපිටක පොත් ගෙවල් වල ඉඳන් තියෙනවා. දැන් ධර්මයේ හොඳට මතුවෙලා අටුවාද ටීකා මේ ඔක්කොම පරිවර්තනය වෙලා ඇවිල්ලා. ගොඩාක් පොත් තියෙනවා. මොකද ඒ කාලේ සමහර ස්වාමීන් වහන්සේලා ඔබ දන්නවනේ මගේ හොරණ ගිලන් භික්ෂු ආරාමයක් තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා. දැනට 29ක් මගේ ළඟ අපවත් වුණා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටිය උන්වහන්සේ අපවත් වුණ අවුරුදු 93යි. දවසක් උන්වහන්සේ ඉතින් මම ওই සතියකට විතර සැරයක් ගිලන් ස්වාමීන් වහන්සේලා එකතු කරලා හිත පිහිටෝන හැටි පණ යනකොට කොහොමද ධර්මයේ මෙනෙහි කරන්නේ ওই වගේ ගොඩක් කරුණු ගොඩක් ඒ අයට කියලා දෙනවා. ඒක ස්වාමීන් වහන්සේ නමක් මං ගිය වෙලාවක කාමරේට අඳ ගහලා
මට වඩා ගොඩක් උපසම්පදාය වැඩි මහා. ඊට පස්සේ මේ ඒ ස්වාමීන් වහන්සේ ඉතින් වෙනම් මට වාඩි වෙන්න කියලා බොහොම ගෞරවයෙන් ඒ හාමුදුරුවෝ මගේ අත් දෙකෙන් අල්ලගෙන ඇඬුවා. අඬලා කිව්වා අපි අවුරුදු ගාණක් ඉස්සර පැවිදි වෙලා ලොකු උත්සාහයක් දැරුවා අපිට මෙහෙම ධර්මයක් හම්බුන්නේ නැහැ කිව්වා. ඔබ වහන්සේලා හරි වාසනාවන්තයි කිව්වා. අපිට පැවිදි වෙලා අවුරුදු 50ක් ගියත් මෙහෙම දහම් දැනුමක් ඇති කරගන්න අපේ ජීවිතවල බණ පොතක්වත් ඉස්සර තිබ්බේ නැහැ කිව්වා. ඒ හාමුදුරුවෝ කියනවා ඉස්සර පොතක් හොයාගෙන කියවපු හැටි. පන්සල් ගානේ ගියා කිව්ව සංයුත්ත නිකායේ පොතක් හොයාගන්න. එහෙම ගිහිල්ලා තමයි කිය පරණ රජමහා විහාරයෙන් සංයුත්ත නිකායේ පොතක් ඒ කාලේ දුන්නේ මේක කියවලා ගෙනත් දෙන්න කියලා. ඒ හාමුදුරුවෝ මේ පොත ඉල්ලගෙන ගිහිල්ලා පොත දිගාරලා බලනකොට පිටු නෑ සමහර ඒවා. ඒවා කාව කාලා. පරණ පොත්. ඒවෙන් පිටපත් කර කර එහෙම තමයි කිය සූත්‍ර ටිකක් ලියාගෙන සූත්‍ර ටිකක් කියවලා බණ කියන්න සූත්‍ර ටිකක් හොයාගන්න. අද කොහොමද අපිට අද කොච්චර බණද අපිට? ඒ නිසා පැවිදි වුණත් ඉස්සර මේ ධර්මයේ එකතු කරගෙන දහම් දැනුමක් ඇති කරගන්නවා කියන එක ඒ කාලේ ලේසි දෙයක් නෙමෙයි. හරි අමාරුයි. පොත්පත් නැහැ, හරි ගුරුවරු නැහැ. අද එහෙම නෙමෙයි. අද ධර්මයේ හොඳට ලැබෙන හොඳට තියෙන කාලයක්. මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. ඉතින් ඔබ නිතර බණ අහන්න, ධර්මයේ දියුණු කරන්න. අනික ඔබට ලෝකේ අනික් රටවල් වගේ නෙමෙයි මේ ඕස්ට්‍රේලියාව. අපේ සිංහල පිරිස වැඩිපුරම ලෝකේ ජීවත් වෙන ලංකාව ඇරුණුකොට ඊළඟ රටනේ නේ. නැද්ද එහෙම එකක්? මෙහි තමයි මං හිතන්නේ ලෝකේ වැඩිපුරම ලංකාව ඇරුණුකොට සිංහලයි ඉන්නේ ජීවත් වෙන්නේ. ඒ අතරත් අනිත් මේ ස්ටේට් වලට වැඩිය මෙල්බර්න් වල තමයි වැඩිපුරම ඉන්නේ. පන්සල්ම කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවනේ. පන්සල් ගොඩක් තියෙන පොඩි පොඩි ඒවා හරි මොනවා හරි තියෙනවනේ. කොච්චර ස්වාමින්වහන්සේලා කොච්චර වඩිනවද? ලංකාවේ ඉන්න බණ කියන මේ දක්ෂ ස්වාමින්වහන්සේලා මාස්පතා කොච්චර ස්වාමින්වහන්සේලා වඩිනවද? ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, සමහර සති ගණන් රිට්‍රීට් ප්‍රෝග්‍රෑම් කොච්චර වැඩසටහන් මෙහි තියෙනවද? ඒ නිසා ඔබ ලංකාවේ හිටියේ නෑ කියලා, ඕස්ට්‍රේලියාවේ හිටියා කියලා ඔබට ධර්මයේ ගොඩක් ලැබිලා තියෙන සමහර ලංකාවේ ඉන්නවට වැඩිය මෙහෙදී. ඒ ලැබිච්ච අවස්ථාවේ ප්‍රයෝජනය ගන්න. ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න. පුළුවන් තරම් ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න. හොඳට බණහන්, ගුණ ධර්ම පුරා. ඔබටම තේරෙයි ජීවිතේ ටික සතිය දෙක මාසයේ අවුරුද්ද දෙක යනකොට ජීවිතේ වෙනස් වෙන හැටි. ආපස්සට බලනකොට තේරෙයි දැන් ධර්මයේ තුල මං කොච්චර ඉස්සරහට ගියා නේද? එහෙම ධර්මයේ වඩාගෙන යනකොට Tamanට ඇති වෙන විශාල විශ්වාසයක්. ඒක ධර්මයෙන් මතුවෙන දෙයක්. ඒ තමයි මම දැන් මැරුණා සුගතිය කියලා විශ්වාසයක් කියලා. ඒක මේ ධර්මයේ තුලින් එන එකක්. ඒක බුදුහාඳුරෝ පෙන්නනවා මහා නාම ශාක්‍ය කුමාරයාට. මහා නාම ඔබ තුල කරුණු පහක් ඔබ නිතර වඩන්න කියනවා. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. නිතර තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගන්න. හොඳට සීල් රකින්න. ඊළඟට සුත කියන්නේ දහම් දැනුම. පුළුවන් තරම් බණ පොත් කියවන්න, බණ අහන්න, ධර්මයට ආසා කරන්න, දහම් දැනුම ඇති කරගන්න. ත්‍යාගය කියන්නේ අතහැරීම, දන් දෙනවා, කාට හරි උදව් උපකාර කරන්න, පුළුවන් තරම් පින් කරන්න. ඊළඟට ප්‍රඥාව, නුවණ, භාවනාව, ධර්මයේ මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරයේද මේ ධර්මාවබෝධයට උත්සාහයක් ගන්න. ඔය ටික වඩාගෙන යනකොට බුදුහාඳුර පෙන්නා මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබ ඒකාන්තයෙන් සුගතිගාමී වෙන කෙනෙක්. තමන්ට තමන් තුළින් උපදිනවා මම දැන් මැරුණා සුගතිය. මා තුළ හොඳ සද්ධාාවක් තියෙනවා. මම හොඳ සිල්වන්ත කෙනෙක්. මං හොඳ දහම් දැනුමක් ඇති කෙනෙක්. මං හොඳට පින් කරගත්තා. මං ජීවිතෙන් යමක් කරගත්තා. මං මනුස්ස ජීවිතෙන් යමක් කරගත්තා කියලා තමන්ට ලොකු රැකවරණයක් විශ්වාසයක් ඇති වෙනවා.